හොඳයි දුවල පුතාලා. නැවත වතාවක් මා ඔබ සමග මෙසේ එකතු වන්නේ අපි දැනට සාකච්ඡා කරමින් පවතින මාතෘකාව මූලික සටහන් පොත්පත් ලේඛන අතර අපි සාකච්ඡා කරන දෙවන මූලික සටහන් ලේඛන විශේෂය වන ආයතනයක අපි නඩත්තු කරන සුළු මුදල් පොත ආශ්‍රිත අභ්‍යාස තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. පසුගිය පාඩමේදී අපි ඉගෙන ගත්තා අපිට දීලා තියෙන ගාණක් සුළු මුදල් ගාණක තියෙන උපදෙස් අනුව ඒ තොරතුරු මත පදනම් කරගෙන කොහොමද අපි මේ සුළු මුදල් පොත කියන ලේඛනය අපි පවත්වාගෙන යන්නේ? ඒ විශ්ලේෂණ තීරුවල අපි කොහොමද ඒ ගනුදෙනු හඳුනගන්නේ? ඒ වගේම අපි තේරුම් ගත්තා සුළු මුදල් පොතේ දිට්ඨ සටහන් කුමන ආකාරයෙන්ද අපි යාවත් කාලීන කරන්නේ? අවසාන වශයෙන් සුළු මුදල් පොත කොහොමද අපි තුලනය කරන්නේ? ඒ වගේම ඊළඟට අපි ලබා ගත යුතු අග්‍රිමය විදියට අපි කීයක්ද අපි ප්‍රධාන මුදල් අය කැමකින් ලබා ගන්නේ? එම ලබා ගැනීමට අවශ්‍ය වවුචරය සකස් කිරීමේදී අපිට පදනම් වන තොරතුරු කුමක්ද කියන කාරණා ගැන. එමනම් අපිට අද දින සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පෙළපොතේ ක්‍රියාකාරකම් අංක 5. මේකට පිළිතුරක් අපිට පෙළපොතේ ලැබෙන්නේ නැහැ. මොකද ක්‍රියාකාරකමක් කියලා කියන්නේ අපි විසින් තනියෙන් කරන්න ඕන දෙයක්. ඒක නිසා මම විශ්වාස කරනවා මගේ දේශනයට කලින් සාකච්ඡාවට සවන් දෙන්න දරුවෝ ඉන්නවා නම් මේ වන විට Taman විසින් තනියෙන්ම මේ ක්‍රියාකාරකම සම්පූර්ණ කිරීමට හොඳ උත්සාහයක් ගන්න ඇති. ඒ වගේම හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඇති. ඒක නිසා සුළු මුදල් කියන්නේ අපිට සුළුවෙන් ඉවත් කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. මේ මාතෘකාව යටතේත් අපිට ප්‍රශ්න අපේ ප්‍රශ්න පත්‍රවල එන්න පුළුවන්. එහෙම ආවොත් මේකේ තියෙන න්‍යායාත්මක කරුණු වලට කෙටි ප්‍රශ්න වලට උත්තර දෙන්න අපිට සූදානම් වෙන්න ඕන. අපෙන් ඇහුව සුළු මුදල් අග්‍රිමය කියන්නේ මොකක්ද? සුළු මුදල් ප්‍රතිපූර්ණය කරනවා කියලා කියන්නේ මොකක්ද? පුංචි ගාණක් දීලා ඊළඟ වතාවේදී සුළු මුදල් අග්‍රිමය නැවත ප්‍රතිපූර්ණය කරන හැටි පෙන්වන්න කියලා කිව්වොත් අපිට පැකිලීමක් නැතුව ඒ ගාන හදලා ඒකේ තියෙන ඒ ලකුණු ටික පහසුවෙන් අපිට උපයා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒක නිසා මේක මේ ගොඩක් දුරට අභ්‍යාස කරන්න අවශ්‍ය වෙන ඒරියා එකක් නෙමෙයි. ඒක නිසා අපි නිවැරදි ආකාරයෙන් මේ සුළු මුදල් පොත් නඩත්තු කිරීමේ ක්‍රමවේදය අපේ මනසට අපිට දාගත්තා නම් මේක ඉතාමත් පහසුවෙන් විනෝදයෙන් කරන්න පුළුවන් පාඩම් උපකොටසක් විදිහට මට ඔයගොල්ලන්ට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි පටන් ගමු ක්‍රියාකාරකම අංක 5. මුලින්ම බලමු අපි මේ ගානේ අපිට දීලා තියෙන තොරතුරු මොනවද කියලා. හරිනිගේ ව්‍යාපාරයේ තොරතුරු පහත දැක්වේ. සුළු මුදල් අග්‍රිමය රුපියල් 3000කි. 2021 ජනවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් වල එකතුව රුපියල් 2400කි. 2021 පෙබරවාරි 1 වෙනි දින හා 2021 මාර්තු 1 දින සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණයක් සිදු විය. right? දින දෙකක් දීලා තියෙනවා. පෙබරවාරි 1 වෙනි දින සහ මාර්තු 1 වෙනි දින ප්‍රතිපූර්ණ දෙකක් සිද්ධ වුණාලු. හරි. ඊළඟට කියනවා 2021 පෙබරවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් පහත පරිදි වේ. හරි. ගණිතන කීපයක් දීලා තියෙනවා. ලිපි ද්‍රව්‍ය,
ගමන් ගාස්තු, පෑන්, ත්‍රීවිල් කුලිය, සබන් කැට දෙකක් මිලදී ගැනීම, හාෆ් ෂීට් ගැනීම, පිරිසිදු කිරීමේ වියදම්, සංග්‍රහ වියදම්, සිසිල් බීම, බස් ගාස්තු, විරාන්ට ගෙව්වා කියන ශීර්ෂය යටතේ. නැවත වතාවක් බලන්න. ලිපි ද්‍රව්‍ය, ගමන් ගාස්තු, පෑන් දෙකක් මිලදී ගැනීම, ත්‍රීවිල්, සබන් කැට, හාෆ් ෂීට්, පිරිසිදු කිරීමේ වියදම්, සංග්‍රහ වියදම්, සිසිල් බීම, බස් ගාස්තු, විරාන්ට ගෙව්වා. අපි ගාන තුල දැන් ජීවත් වෙනවා. අවශ්‍ය වන්නේ වියදම් ශීර්ෂ 4කට සීමාවන පරිදි අග්‍රිම ක්‍රමයේ සුළු මුදල් පොත පිළියෙල කර 2021 2/28 දිනට තුලනය කරන්නලු. ලෙජර් ගිණුම් පිළියෙල කරන්නලු. ගාන පැහැදිලිද? ඔන්න දැන් අපිට උපදෙස් දීලා තියෙනවා සුළු මුදල් පොත කොහොමද අපි ඒකේ ආකෘතිය තියාගන්නේ කියලා. හරි නේද? එහෙනම් මෙන්න අපිට දීලා තියෙන වියදම් ශීර්ෂ 4කට සීමා වෙන්න ඕනලු. හරි? ඊළඟට ලෙජර් ගිණුම් තුලනය කරන්නත් ඕනලු. සුළු මුදල් පොත පිළියෙල කර සුළු මුදල් පොත 2021 2/28 දිනට තුලනය කරන්නලු. ලෙජර් ගිණුම් ටිකත් නැවත වතාවක් පිළියෙල කරන්නලු. හරි. එහෙනම් දැන් ඔන්න අපිට ආකෘතියක් දීලා නැහැ. මම කිව්වා මේ වගේ අවස්ථාවක අපි සුළු මුදල් ආකෘතිය අප විසින්ම ගොඩනගන්න අවශ්‍ය වෙනවා. හරි? එමනම් සූදානම්ද මේ ගාන හදන්න? දැන් අපිට කියනවා වියදම් ශීර්ෂ 4කට අපිට සීමා වෙන්නලු. අපි දැන් ඒක කොහොමද තීරණය කරන්නේ? මම ඕගලන්ට කිව්වා දෙපාරක් මේ ගාන අපි ඕගලොත් එක්ක මං කියෙව්වා. දෙපාරක් කියෙව්වේ මේකේ තියෙන මේ වියදම් වර්ග හඳුන ගන්න ඕන නිසා. අපි බලමු ප්‍රධාන වශයෙන් අපි හඳුන ගන්න ඕන වියදම් ශීර්ෂ මොනවද කියලා. මම ඒකට අංකයක් දාගෙන යන්නම්. නිකන් මෙහෙම බලාගෙන යන්න. නැවත නැවත හමු වෙන වියදම් තියෙනවා නම් අපි ඒ සඳහා අපි වෙනම විශ්ලේෂණ තීරුවක් නඩත්තු කිරීම තමයි වටින්නේ. එහෙමනම් ලිපි ද්‍රව්‍ය කිව්වොත් පස්සේ පෑන් දෙකක් කියලා ආයෙමත් තියෙනවා, හාෆ් ෂීට් කියලා තියෙනවා. 3යි. එහෙමනම් අපි බලමු එකක් අපි ගමු මේක 1 ඊළඟට 1 half sheet 1 මම මේ කරේ එක ශීර්ෂයක් හඳුනා ගැනීම. ලිපි ද්‍රව්‍ය වලට මන් තීරණය කරනවා විශ්ලේෂණ තීරුවක් නඩත්තු කරන්න. ඊළඟට අපි බලමු ගමන් ගාස්තු, ත්‍රීවිල්, බස් ගාස්තු. ඒ ඔක්කොම සමානයිනේ නේද? එහෙමනම් අපි ඒකත් ගමු. ගමන් ගාස්තු, ත්‍රීවිල්, ආයෙ මොකද්ද? බස් ගාස්තු. බස් ගාස්තු 2 2 3. එහෙමනම් මේකට අපි කියමු ගමන් වියදම් කියලා. ගමන් වියදම් අපිට 4යි නඩත්තු කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක මොකක්ද? ලිපි ද්‍රව්‍ය හරි, ගමන් ගාස්තු හරි, පෑන් හරි, ත්‍රීවිල් හරි, සබන් කැට. සබන් නිතරම ගන්නවද බලන්න. තව 2යි අපිට තියන්න පුළුවන් ඉන්නේ. හොඳට මතක තියාගන්න. සබන් නෑ. අපි මෙහෙම කරමු. මේ පිරිසිදු කිරීමටම අදාළ දෙයක් නේ සබන් කැට කියන එකත්. ඒක නිසා අපි දාමු පිරිසිදු කිරීමේ වියදම් කියලා. 3 පිරිසිදු. එහෙමනම් අපි සබන් ටිකත් එතනට ගමු. කොතනින්ද අපිට සබන් ටික හම්බෙන්නේ? 3. ආයේ පිරිසිදු කිරීම තියෙනවා. 3යි.
තව එකයි අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. මොනවද? දැන් මේවා ඔක්කොම සම්පූර්ණයිනේ. සංග්‍රහ සහ සිසිල් බීම තමයි ඊළඟට තියෙන්නේ. ඒක අපි දාමු 4ට. 4. එhmenan අපි දැන් දාමු සංග්‍රහ වියදම් කියලා. සංග්‍රහ වියදම්. ඊළඟට අපි මොකද්ද කරන්නේ? අපිට දීලා තිබ්බේ මේ වියදම් තීරු 4ක් විතරක් පාවිච්චි කරන්න කියලා. නමුත් අපිට හම්බ වෙනවා තව එක ගණදෙනුවක් හම්බ වෙනවා විරාන්ට ගෙව්වා කියලා. මෙයා අපි දාමු ලෙජර් ගිණුම විදියට. දැන් ඕගොල්ලෝගේ මනසට එන්න ඕන අපේ සුළු මුදල් ආකෘතිය. ඒ අනුව තමයි අපි මේ ලෙජර් ගිණුම කියලා එකක් අන්තිමට අපි දාගත්තේ. දැන් එතකොට මේකේ විවිධ වියදම් කියලා එකක් අපි දාගත්තේ නෑ. මොකද අපේ තියෙන මේ ගණදෙනු 14ත් එක්ක බලනකොට අපිට ශීර්ෂ 4කට පහසුවෙන්ම මේක වෙන් කරගන්න වර්ගීකරණය කරගන්න අපිට පහසු වුණා. ඒක නිසා අපි විශ්ලේෂණ තීරු ඔක්කොම අපි පවත්වාගෙන යන්නේ කීයක්ද? විශ්ලේෂණ තීරු ලෙජර් ගිණුමත් එක්ක අපි 4කින් තමයි මේ දේ අපි සිද්ධ කරන්නේ. එහෙම නේද? අපිට උපදෙස් තියෙනවා මෙතන තමයි දීලා තියෙන්නේ. වියදම් ශීර්ෂ 4යි ලෙජර් ගිණුමක් තියාගන්න පුළුවන්. හරි නේද? හරි. එහෙනම් අපි දැන් මේ ගානේ ආකෘතිය අපි දැන් ඉස්සලම නිර්මාණය කරගන්න බලමු. හරි. ඒකට අපි භාවිතා කරමු මේ වගේ අපි කළු පාටෙන් අපි අපේ සුළු මුදල් පොත අපි නඩත්තු කරමු. ආරම්භ කරමු. එහෙනම් අපි දන්නවා මුලින්ම අපි සුළු මුදල් පොතේ අපිට මුදල් ලැබීම අපි සටහන් කරනවා. ඊළඟට අපේ ලෙජර් පිටුව ඊළඟට අපිට දිනේ දාගන්න සිද්ධ වෙනවා. විස්තරය ඊළඟට මොකක්ද එන්නේ? වවුචර් අංකය. මෙතන තමයි අපි වියදම් ශීර්ෂ ටික හඳුනගන්නේ. අපේ අවශ්‍යතාවයත් එක්ක අපිට 5ක් විතර අවශ්‍ය වෙනවා. 1 2 3 4 සහ 5. ඊළඟට මේකේ අපි ශීර්ෂ ටික නම් කරගමු. සුළු මුදල් පොත. අපි දන්නවා මේ පැත්ත බැර පැත්ත සහ මේ පැත්ත හර පැත්ත. ඊට පස්සේ මෙතන ලැබීම් දිනය විස්තරය මෙතන දානවා අපි වවුචර් අංකය. සුළු මුදල් වවුචර් අංකය. මේක අපි දානවා විශ්ලේෂණ තීරුව විදියට හඳුන ගන්නවා. ඊළඟට අපි ලකුණු කරගමු අපේ එක් විශ්ලේෂණ තීරුවේ තියෙන ශීර්ෂ ටික මොනවද කියලා.
මෙතනට එන්නේ අප විසින් හඳුනාගත්ත මෙන්න මේ ගිණුම් වර්ග කීපය. ලිපි ද්‍රව්‍ය ගමන් වියදම් පිරිසිදු කිරීම සංග්‍රහ. ලිපි ද්‍රව්‍ය ගමන් වියදම් පිරිසිදු සහ සංග්‍රහ අවසාන වශයෙන් ලෙජර් ගිණුම්. හරි. ආකෘතිය සූදානම්. එමනම් අපිට දැන් මේ ගානේ දීලා තියෙන තොරතුරු ටික දැන් අපිට ගනුදෙනු ටික අපිට මේ ආකෘතිය තුල ලකුණු කරගන්න පුළුවන්. හොඳයි. අපි දැන් නැවත වතාවක් අපේ අභ්‍යාසයේ දීලා තියෙන ගානට යොමු වෙමු. සුළු මුදල් අග්‍රිමය රුපියල් 3000කි. කොතනද තියෙන්නේ? මෙතන. එමනම් අපිට මුදල් පොතට ලැබෙන මුදල කීයද? සුළු මුදල් පොතට ප්‍රධාන මුදල් අය කැමි විසින් රුපියල් 3000ක් තමයි දෙන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා කල්පනා කරන්න බලන්න. අපි ගාන පටන් ගන්නේ කවද්ද? 2000 මේ තියෙන්නේ පෙබරවාරි මාසේ ගනුදෙනු ටිකක් තමයි දීලා තියෙන්නේ. 3 වෙනිදා තමයි පටන් ගන්නෙ. මේ පළවෙනි ගෙවීම ගනුදෙනු ටික දීලා තියෙන්නේ. දැන් මේකේ පෙන්නනවා ජනවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් වල එකතුව 2400කි. ජනවාරි මාසේ මීට ඉස්සෙල්ලා මාසය. ඒක ගැන සඳහනක් වෙනවා රුපියල් 2400ක් අපි උපකල්පනය කරමු මේ ජනවාරි මාසේ 31 වෙනිදා කියලා. 31 වෙනිදා වෙනකොට 2400ක ගනුදෙනු ටිකක් සිද්ධ වෙලා තිනවලු. වවුචර් ඇති. ඒ ගානට. එවනම් පෙබරවාරි මාසේ පළවෙනි දින හා මාර්තු 1 වන දින තමයි ප්‍රතිපූර්ණයක් සිද්ධ වෙන්නේ. නැවත වතාවක් සුළු මුදල් බාරකරු අතට මුදල් ලැබෙන්නේ. එමනම් අපිට අර අපි කලින් කරපු ගණදෙනුවේ වගේ මෙතනදී අපිට මේ අග්‍රිමයේ රුපියල් 3000ක් මුදල් ලැබෙනවද? ඒ කියන්නේ මම අහන්නේ පෙබරවාරි මාසේ පළවෙනිදා තමයි අපි දැන් මේ ගිණුම් තියන්න යන්නේ. පෙබරවාරි මාසේ පළවෙනිදා ලැබීම් අපිට හඳුන ගන්න ඕන. එහෙම නේද? ලැබීම් රුපියල් 3000ක්ද අග්‍රිමේද? ඒ දේවල් තමයි අපි දැන් මේ ගානේ හදන්න ඉගෙන ගන්න ඕනේ. පුංචි ගැටලු තියෙන තැන් තියෙනවා. ඒවා තමයි අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නේද? මොකද මේක මේ පෙබරවාරි මාසේ පළවෙනි දින ආරම්භ වන ව්‍යාපාරයක් නෙමෙයි. එහෙම නේද? මේක මේ පවත්නා ව්‍යාපාරයක අතරමැද කැඩිච්ච මාසෙක තමයි අපිට මේ ගැටලුව විසඳන්න දෙන්නේ. හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් මේ තියෙන්නේ අපිට අවශ්‍ය තොරතුරු. ජනවාරි මාසේ 31 වන දින රුපියල් 2400ක් වවුචර් ටිකක් තියනවලු. ගෙවීම් වල එකතුවක් තියනවලු. හරි නේද? කීයක්ද? රුපියල් 2400ක්. හරි. එහෙමනම් මොකද්ද මේකෙන් කියන්නේ? අපි දන්නවා අග්‍රිමය කීයද? රුපියල් 3000යි. වවුචර් ටිකක් තියනවලු මෙතන. කීයක්ද? සුළු මුදල් ගෙවීම් වල එකතුව 2400ක් කියලා කියන්නේ අපි ගෙව්ව වියදම් මේවා වවුචර් ටික එකතු කරගත්තොත් අගේ 2400යි. එහෙනම් මොකද්ද මෙතන කියන්නේ? රුපියල් 600ක් කියන්නේ මොකද්ද? ඉතිරි මුදල. සුළු මුදල් පෙට්ටියේ තියෙන රුපියල් 600ක් තමයි ඉතිරි මුදල තියෙන්නේ. ඉතිරි මුදල. ඉතිරි මුදල. අර බොක්ස් එක ගිහිල්ලා ඇරියොත් එහෙම රුපියල් 600ක් තියෙන්න පුළුවන් ඒකේ. තියෙන්න ඕන අනිවාර්යෙන්. නැත්තම් මේ සුළු මුදල් බාරකරුට වැරදිලා වැඩියෙන් සල්ලි ගිහිල්ලා එහෙම නැත්නම් එයාගේ පුද්ගලික වියදමට ඒකෙන් සල්ලි අරගෙන ඒවා කරන්න බෑ අපිට ව්‍යාපාරේ. ඕන වෙලාවක එක පරීක්ෂා කරොත් මේ ඉතිරි මුදල තියෙන්න ඕන. වවුචර් ටික එකතු කරලා ඉතිරි මුදල තියෙනවද කියලා අර ඔඩිට් කියලා කියන්නේ. ඔඩිට් එකෙන් ඇවිල්ලා චෙක් කරන්න පුළුවන්. මොකද ඔඩිට් කියලා කියන්නේ? නිකන් අර ආයතනයක ඉන්න පොලිසිය වගේ.
මේ ගනුදෙනු හරියට කරනවද වංචා කරනවද දූෂණ කරනවද කියලා බලන්නත් සමහර විශාල මහා පරිමාණයේ ආයතන වල තියෙනවා විගණන අංශයක් කියලා තියෙනවා. ඒගොල්ලන්ට ඇවිල්ලා ඕනනම් හදිසියෙ ඇවිල්ලා මේවා බලන්න පුළුවන්. ඒවා අවභාවිතා වෙනවා නම් යම් යම් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මොකද මේ මිනිස්සු වැඩ කරන්නේ සල්ලිත් එක්කනේ. ආයතනයට අයිති සල්ලිත් එක්ක. සේවකයන්ට අයිති සල්ලි නෙමෙයි. එහෙනම් මේකෙන් කියන්නේ රුපියල් 600ක් තියනවා කියලා. 600 කොතනටද දාන්න ඕනේ පුතේ? හරි. ඉතිරි මුදල නම් එහෙනම් අපිට මෙතන දාන්න පුළුවන් ශේෂය කීයක්ද? අපි මේ කියන්නේ පෙබරවාරි මාසේ පළවෙනි දින 2.1 ශේෂය තියෙනවා රුපියල් 600ක්. නැවත වතාවක් 2.1 අපිට සල්ලි කීයක්ද ගන්න පුළුවන් වෙන්නේ? අපි වියදම් කරන්න නම් මේ වියදම් ටික කරන්න පටන් ගන්න නම් අපි කීයක්ද අග්‍රිමය? කීයක්ද? ප්‍රතිපූර්ණය කීයද? දෙකයි එක ප්‍රතිපූර්ණය කීයද? රුපියල් 2400ක්. මෙන්න මේක තමයි අපි ප්‍රතිපූර්ණය කරන්නේ. මතක ඇති මම ඕගොල්ලන්ට රූප සටහන් මාර්ගයෙන් කිව්වා මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එhmenan රුපියල් 2400ක් අපිට මුදල් ලැබීමක් සිද්ධ වෙනවා. කවද්ද? 2.1 වන දින රුපියල් 2400ක් මුදල් ලැබෙනවා. දැන් බලන්න මේ දෙක එකතු කරලා 2400යි 600යි අපිට ලැබෙනවා රුපියල් 3000ක්. 3000 කියලා කියන්නේ මොකද්ද? මේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය සම්පූර්ණ වෙනවා මේ අවස්ථාවේදී මාසය මුලදී. මොකද මේ ගානේ කියලා තියෙනවා පෙබරවාරි මාසයේ පළවෙනි දින සහ මාර්තු මාසයේ පළවෙනි දින තමයි සම්පූර්ණ වීම දෙකක් සිද්ධ වෙන්නේ. ඒ ගිණුම් අපිට පෙන්වන්න සිද්ධ වෙනවා. මාර්තු මාසයේ පළවෙනි දිනත් අපිට මේක පෙන්වන්න සිද්ධ වෙනවා. හොඳයි. සියල්ල පැහැදිලි. එhmenan අපි මේ කුඩා ගනුදෙනු ටික දැන් ලකුණු කරන්න සූදානම් වෙමු. පළවෙනි ගනුදෙනුව මොකද්ද? ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම රුපියල් 60යි. වවුචර් අංක අපි දාමු. මේක මාසයක් ගිහිලා තියෙන හන්ද අපි නිකන් 200 කියලා ගමුකෝ. 200 කියලා ගමු. හරි. වවුචර් අංක 2. මොකද පවත්නා ව්‍යාපාරයක් නිසා. අපිට ඒක දාන්න අවශ්‍යම නැහැ. අපිට ඕන නම් කතිරයක් දාන්නත් පුළුවන්. රුපියල් 60යි ලිපි ද්‍රව්‍ය 2.3. 2.3 දිනේ මතක තියාගන්න. 2.3 මොකද්ද වියදම? ඒ අවස්ථාවේම අපි ඒක ලියනවා ලිපි ද්‍රව්‍ය කියලා. රුපියල් 60යි. වවුචර් අංකය මෙතන දැම්මා. ලිපි ද්‍රව්‍ය කියන ශීර්ෂය අපිට හම්බ වෙනවා. අපි ඒක ප්‍රධාන වියදම් ශීර්ෂයක් විදිහට හඳුනාගෙන තියෙන හන්ද අපි රුපියල් 60 එතන ලකුණු කරගත්තා. පළවෙනි ගනුදෙනුව අපි දැන් මේ ආකාරයෙන් සම්පූර්ණ කරනවා. 2.5 වන දින ගමන් ගාස්තු 125යි. 2.5 ගමන් ගාස්තු කීයක්ද? 125යි. 125යි. අපි දැන් බලමු ඊළඟ ගනුදෙනුව. ඊළඟ ගනුදෙනුව පෑන් දෙකක්, ඒ කියන්නේ ලිපි ද්‍රව්‍ය. ලිපි ද්‍රව්‍ය යටතේ 2.8 රුපියල් 40යි. 2.8 ලිපි ද්‍රව්‍ය රුපියල් 40යි. ඊළඟ ගනුදෙනුව ත්‍රිවිල් 2.12 රුපියල් 300යි.
2.12 3 wheel රුපියල් 300යි අපි ගමන් වියදම් යටතේ තමයි ඒක දාන්නේ. ඊළඟ ගන්න දෙනුව සබන් කැට රුපියල් 60යි 2.15 කීයක්ද සබන් රුපියල් 60යි සබන් පිරිසිදු කිරීම යටතේ අපි රුපියල් 60ක් කියලා දා ගන්නවා. අපි බලමු ඊළඟ ගන්න දෙනවා මොකද්ද කියලා. half sheet කියන්නේ stationery 2.18 ලිපි ද්‍රව්‍ය රුපියල් 250යි 2.18 ලිපි ද්‍රව්‍ය යටතේ රුපියල් 250ක් half sheet 250යි පිරිසිදු කිරීමේ වියදම් 150යි 2.23 පිරිසිදු කිරීම 150යි ඊළඟට සංග්‍රහ වියදම් 350යි 2.24 සංග්‍රහ .350යි තව ගන්න දෙන්න තියනවාද සිසිල් බීම 220යි 2.25 සිසිල් බීම 220යි 220යි සංග්‍රහ වියදම් යටතේ right තව ගන්න දෙනු කීපයක් තිබ්බා බස් ගාස්තු 170යි 26 2.26 ගමන් වියදම් යටතේ 170යි බස් ගාස්තු 170යි ගමන් වියදම් යටතේ තමයි අපි දාන්නේ. අන්තිම ගන්න දෙනුව විරාන්ට ගෙව්වා 500යි අපි ඒක දාමු ලෙජරයට. හරි නේද? 2.27 විරාන් යනු අපි හිතමු ණය හිමියෙක් කියලා විරාන්ට ගෙව්ව ගාන මුදල රුපියල් 500යි. කොතනද අපි දාන්නේ? අපි කිව්වා ලෙජර් ගිණුම් කියන ශීර්ෂය යටතේ තමයි මේ 500 අපි දාන්නේ. මොකද ඒක ඒ සඳහා අපිට ගැළපෙන වියදම් ශීර්ෂයක් නැති නිසා මෙතන ලෙජර් ගිණුම අංකයත් අපිට දාන්න පුළුවන් මේ විදිහට. අපි ආකෘතියේදී අපි මේක ඉගෙන ගත්තා. එහෙමනම් අපි දැන් මේ ගනුදෙනු ටික අපි දැන් සටහන් කරගෙන තියෙනවා. අපි
මේ ආකෘතියේ අපි අතින් මගහැරිච්ච පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි ගෙවීමක් කරනකොට මේ ගෙවීම් තීරුව අපි මේක දාගන්න බැරුණ ආකෘතියට. ඒක නිසා අපි ගෙවීම් තීරුව මේ ආකාරයෙන් අපි සකස් කරගමු. මේ විදිහට. right. මේ වවුචර් අංකයට ඉස්සෙල්ලා තමයි අපිට මේ වවුචර් අංකයේ ඊළඟට තමයි අපි ගෙවීම් තීරුව අපි සඳහන් කරගන්නේ. අපි ඒක අපි දැන් නිවැරදි කරගමු. හරි. දැන් අපිට තියෙන්නේ මෙතන අපි දාන්නේ වවුචර් අංකය. අපේ ආකෘතිය මෙතන දාන්නේ සුළු මුදල් වවුචර් අංකය සහ මෙතන අපි කරන ගෙවීම. ගෙවීම් අගය. හරි. එතකොට මේ සෑම වියදමක්ම අපි කිව්වා මෙතන ගෙවීම් යටතේ අපි සඳහන් කරනවා රුපියල් 60යි 125යි තුන්වෙනි ගණන් රුපියල් 40යි රුපියල් 300යි ඊළඟ ගණන් රුපියල් 60යි 250යි 150යි පිරිසිදු කිරීමට සංග්‍රහ වියදම් 350යි නැවත වතාවක් සිසිල් බීම රුපියල් 220යි ගමන් වියදම් 170යි බස් ගාස්තු විදිහට වියදම් කර සහ අවසාන වශයෙන් විරාන්ට ගෙවීම රුපියල් 500යි. right. හොඳයි. එහෙමනම් අපි දැන් සියලු ගනුදෙනු අපි සටහන් කරගෙන අවසానයි. අපිට දැන් පුළුවන් සුළු මුදල් පොත අපිට මෙතන දාන්නේ අපි ලෙජර් ගෙනුම් අංකය මේ විරාන් කොතනද ලෙජරේ ඉන්නේ ඒ අංකය මෙතනට දාගත්තා. දැන් අපි ඉන්නවා මේ ගනුදෙනු ටික අපිට දැන් තුලනය කර ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙමනම් අපි ඉඩපාඩු මදිකමක් තියෙනවා නම් අපිට පුළුවන් මේ ආකෘතිය නැවත සකස් කරගන්න. හරි. අපි දැන් අපි අර මුලින් කතා කරගත්ත ආකාරයට අපි දැන් මේ ගිණුම අපි මුලින්ම තුලනය කරන්න ඕන. අපි දන්නවා ලැබීම් පැත්ත වැඩි කියලා. එම නිසා අපි ලැබීම් පැත්තේ එකතුව රුපියල් අපි මේ ගිණුම වහගන්න ගියොත් අපි රුපියල් 3000ක් ලැබීම් පැත්තේ එකතුව අපි දා ගන්නවා. 3000ක් ඊළඟට අපි කිව්වා මෙතන අපි තුලනය කරනකොට අපි මේ විදිහට මේ තමයි අපේ බැර සටහන් විදිහට අපි සලකන්නේ. අපි తాවකාලිකව මේක එකතු කරගෙන බලන්න ඕන අපිට කීයක් මේකේ එකතු වෙනවද කියලා අපි බලමු. කටු වැඩක් විදිහට මේක කරන්නේ අපි රුපියල් 5යි 7යි 2යි 9යි 14යි 19යි 24යි 30යි 34යි 36යි 44න් 4 4ක් ඉතිරි 9යි 10යි 12යි 15යි 16යි 18යි 21යි 22යි 2245 පිළිගන්න පුළුවන්ද? පුළුවන්. රුපියල් 3000කින් අපි 2245ක් වියදම් කරලා තියෙනවා කියලා අපි නැවත වතාවක් බලමු මොනවා හරි වරදක් වෙලා තියෙනවද කියලා. මේ හැම එකක්ම ඇවිල්ලාද කියලා මම මේ පරීක්ෂා කරලා බලන්නේ 500 හරි. ඊට පස්සේ මේ පැත්තට එකතු කරා 5යි 6යි 2යි 8යි 12යි
18යි 23යි 28යි 33යි 35යි 42යි ආයෙත් බලමු 5යි 8යි 12යි 18යි 23යි 28යි 33යි 35යි 42න් 2 මම හිතන්නේ මෙතන 5යි මෙතන 2 එන්නේ 4යි 9යි 10යි 12යි 15යි 16යි 18යි 21යි 22යි 2225ක්ද එන්නේ කියලා අවසාන වශයෙන් චෙක් කරලා බලමු 5යි 7යි 2යි 9යි 14යි 19යි 24යි 30යි 34යි 36යි 42න් 2 4ක් ඉතිරි 5යි 8යි 10යි 11යි 14යි 16යි 17යි 22යි 2225යි එමනම් රුපියල් 3000න් 2225ක් අඩු කරලා බලන්න පුළුවන් අපිට ශේෂය කීයක්ද කියලා 3000 අඩු කිරීම 2225 මේක කටු වැඩක් එතකොට අපිට හම්බෙනවා කීයක්ද 2300යි 775ක් හරිද 775ක් එකතු කරොත් 2225ට 775යි 800යි 1000යි 3000 ලැබෙනවා එhmenan කීයක්ද ශේෂය පහලට ගෙන ගියා ශේෂය පහලට ගෙන ගියා රුපියල් කීයක්ද 775ක් කොතනින්ද ඒක ඉදිරියට එන්නේ කවද්ද මේක එන්නේ 3යි 1 අපේ ගානේ දීලා තියෙනවානේ 3යි 1 කියලා 3යි 1 ශේෂය කීයද රුපියල් 775යි ශේෂය right 2.27 ශේෂය පහලට ගෙන ගියා 2.28 පෙබරවාරි මාසේ 28 3යි 1 අපේ ශේෂය මෙතනින් රුපියල් 775ක් අපිට එනවා හරි මේ පැත්තෙන් අපි දිනේ දාන්නේ අපි දාන්නේ දිනේ 3යි 1 මෙතනින් 3යි 1 මේ ආකෘතිය අපේ තවදුරටත් මේ විදිහට පල්ලෙහාට දාගන්න සිද්ධ වෙනවා මේ ආකාරයෙන් right ඊට පස්සේ ප්‍රතිපූර්ණයක් වෙනවා නැවත වතාවක් 3යි 1 රුපියල් 3000 වෙන්න කීයක්ද රුපියල් 2225ක් නැවත මුදල් ලැබෙනවා හරිද ඊට පස්සේ ආයේ අග්‍රිමය සම්පූර්ණ වෙනවා රුපියල් 3000කට ඊළඟට අපි දැන් සුළු මුදල් පොත අපි තුලනය කරලා අවසానයි මේ ශේෂය අපි රුපියල් 3000 තාම අපි මෙතනට දාලා නැති නිසා අපි 3000 මෙතනට ගේනවා හරි ගිණුම් තුලනය කිරීම මේ 3000 මෙතනින් දාගත්තා 3000ට 3000 ඊට පස්සේ මම නැවත වතාවක් පැහැදිලි කරන්නම් මොකක්ද අපි කළේ කියලා తాවකාලිකව අපි කළේ මේ වියදම් ටික එකතු කරලා මෙතන ශේෂය හොයාගත්තා. දැන් මේ ටික ඔක්කොම එකතු කරලා රුපියල් 3000 ලැබෙනවා අපිට. එhmenan අපි දැන් සුළු මුදල් පොතේ හරබැර සම්පූර්ණ කරගෙන තියෙන්නේ. එhmenan ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? මේකේ මේ එක් විශ්ලේෂණ තීරු ටික දැන් අපිට මේවල එකතු ටිකත් අපි නැවත වතාවක් අපි පරීක්ෂා කරලා බලන්න ඕන. අපේ එකතුව කීයක් අපිට ලැබෙනවද කියලා. එහෙම නේද? ඔව්. එහෙනම් අපි දැන් මේ සුළු මුදල් ආකෘතිය අපි යටපැත්තෙන් අපි දැන් වහගමු, ක්ලෝස් කරගමු. මේ විදිහට කුමක් සඳහාද? එකතුව ලකුණු කර ගැනීම සඳහා. මේ ආකාරයෙන්. මෙහෙම එකතුව දා ගන්නවා. හරි අපි බලමු එක් එක් ශීර්ෂය යටතේ අපි දැන් අපි එකතු ටික දාගමු මෙතන එනවා 290යි 350ක්
මේ වියදම් ටික එකතු රුපියල් 290යි 350යි මේ ටික එකතු වෙනවා අපිට 5යි 2යි 7යි 9යි සහ 4යි 1යි 5යි 595ක් එනවා 595යි ඊළඟට මේක එනවා රුපියල් 210ක් ඊට පස්සේ මේක එනවා රුපියල් 0.7යි 5යි 570යි රුපියල් 500යි දැන් ඕගොල්ලෝ මේ ටික එකතු කරත් මේකට සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් යම්කිසි වරදක් සිද්ධ වෙලා කියලා තමයි ඒකෙන් තේරෙන්නේ මේකත් සමග මේ පහත් සමග මේ ලැබීමත් සමග මේ පැත්තේ එකතුවත් රුපියල් 3000ට සමාන වෙන්න ඕන මේ අවසාන ශේෂයත් එක්ක. හරි නේද? ඔව්. මේ පහට මේ පහ එකතු කරාම ඒකත් ලැබෙන බවක් අපිට පේනවා. වරදින්න හේතුවක් නැහැ. එහෙම නැත්නම් මේ ටිකේ එකතුව ගත්තොත් එහෙම ඒක සමාන වෙන්න ඕන මේ මෙන්න මේ වියදම් ටිකේ එකතුවට 2225ට. හරි? ඒක ගත්තොත් එහෙම අපි 5යි 7යි 1යි 8යි 17යි 22න් 2 ඉතිරි 2යි 7යි 12යි 14යි 19යි 22යි 2225 හරියටම ලැබෙනවා. හරි? ඊළඟට අපි මේ ගානේ තියෙන්නේ දැන් අපි සුළු මුදල් පොත නඩත්තු කරා අපිට දැන් අවසාන වශයෙන් තියෙන්නේ මොකද්ද? ගිණුම් ටිකක් සකස් කරන්න ඕන. මොනවද ඒ? මේ වියදම් ශීර්ෂ සඳහා අපි ගිණුම් 1යි 2යි 3යි 4යි 5ක් අපි ආරම්භ කරගන්න ඕන මේ විදිහට. හරි? අපි ගිණුම් සටහන සම්පූර්ණ විදිහට නොකරත් මම එකක් දෙකක් පෙන්නන්නම්. ඒක ඇඳලා අපිට තියෙනවා පළවෙනි ගිණුම තමයි මොකද්ද? ලිපි ද්‍රව්‍ය ගිණුම. විස්තරය සගල පිටුව සහ වටිනාකම. ඊළඟට අපි බලමු අපේ මේ ලිපි ද්‍රව්‍ය වල දැන් මේ බැර සටහන තමයි මේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙමනම් මේක අපි දැන් ලෙජර් ගිණුමට මේකේ හර සටහන් කිරීම තමයි අපි සිද්ධ කරන්නේ. කවද්ද මේක කරන්නේ අපි 2/28 වෙනි දින. එහෙමනම් දිනය 2/28 සුළු මුදල් තමයි මේකේ කුමන ගිණුමද? බැර ගිණුම. එහෙමනම් වටිනාකම තමයි රුපියල් කීයක්ද? 350ක්. රුපියල් 350ක්. ඊට පස්සේ මේ ගිණුම තුලනය කරනවා කියලා කියන්නේ අපි මේ විදිහට 350 දාගෙන 350ක් අපි ශේෂය පහළට ගෙන යනවා. කවද්ද දිනය? 2/28. ඊට පස්සේ 3/1 ශේෂය ඉදිරියට ගෙන ආවා
350ක්. හරි නේද? එතකොට දැන් මේ ලිපි ද්‍රව්‍ය ගිණුමේ දිත්ත සටහන අපි දැන් ලස්සනට සම්පූර්ණ කරා. හරිද? පැහැදිලිද? පැහැදිලි. අපි බලමු තවත් ගිණුමක් සකස් කරගෙන කොහොමද කියලා. අපිට දැන් අවශ්‍ය වෙන තවත් ගිණුමක් තමයි අපි ගමු මැදින් එකක් මෙන්න මේ ලෙජර ගිණුම. කවුද මෙයා? විරාන්. විරාන් කියන්නේ ණය හිමියෙක්. එවනම් අපි විරාන්ගේ නමින් ගිණුමක් ආරම්භ කරමු. මෙන්න මේ ආකාරයෙන්. දිනය, විස්තරය, සංගල පිටු, වටිනාකම. දිනය, විස්තරය, සංගල පිටු සහ වටිනාකම. ගිණුම තමයි විරාන් දැන් මුදල් පොතේ මොකද්ද සිද්ධ වෙලා තින්නේ? බැර සටහනක් තමයි තියෙන්නේ. එහෙමනම් අපිට දාගන්න තියෙන්නේ මුදල් පොතේ හර සටහනක් තමයි රුපියල් 500යි. සුළු මුදල් කියන ශීර්ෂය යටතේ ප්‍රතිවිරුද්ධ ගිණුම සුළු මුදල් දිනය තමයි දෙවෙනි මාසේ 28 වන දින. එතන මේ ආකාරයෙන් අපිට තව තියෙනවා පිරිසුදු කිරීමේ ගිණුම, සංග්‍රහ ගිණුම කියන ගිණුම් ටික ආරම්භ කරලා මේ ගණන් ටික අපි ඒකට පෝස්ට් කරන්න, එහෙම නැත්නම් හරවලා යවන්න. එතකොට බලන්න නැවත වතාවක් මොකද්ද අපිට කියන්නේ? වියදම් ශීර්ෂ 4කට සීමා වන පරිදි අග්‍රිම ක්‍රමයේ සුළු මුදල් පොත පිළියෙල කර 28 දිනට ගිණුම් තුලනය කරන්න. එතකොට මම ඒක තමයි පෙන්වුවේ. සුළු මුදල් පොත අපි තුලනය කරලා පෙන්වුවා. ඊට පස්සේ අර ඒකේ කියලා තිබ්බා මේ දින දෙකකදී මේක අග්‍රිමයේ ප්‍රතිපූර්ණය කරනවා කියලා. මාර්තු 1 වන දින ප්‍රතිපූර්ණය කරන හැටිත් මම මේ ආකාරයෙන් ඔයගලන්ට පෙන්වුවා. මේ බලන්න. මේ බලන්න. මේ තියෙන්නේ 3.1 දින ශේෂයට ප්‍රතිපූර්ණය කරන එක. ඊළඟට ලෙජර් ගිණුම පිළියෙල කරන්න. එතකොට මම මේ ඒකට අදාළ ලෙජර් ගිණුම් පිළියෙල කිරීම තමයි ආරම්භ කරේ. ගිණුම් දෙකක් පමණක් මම ඔයගලන්ට ආරම්භ කළා. ඒක පැහැදිලි කරා. එහෙමනම් තව ගිණුම් දෙකක් විතරයි ඔයගලන්ට සම්පූර්ණ කරගන්න තියෙන්නේ. මම හිතනවා අපි මේ කරපු සාකච්ඡාව මාර්ගයෙන් ඒකේ උපකාරයෙන් අපේ දරුදැරියන් සියලු දෙනාට අපි දැන් හිතනවා මූලික සටහන් ලේඛන 6න් අපි සාකච්ඡා කරන දෙවන මූලික සටහන් ලේඛනය වන මේ සුළු මුදල් පොත කියන මූලික සටහන් ලේඛනය මූලික සටහන් ලේඛනයක් විදිහට කරන කාර්යභාරයත් ඒ වගේම අපි කිව්වා අපිට ගිණුම් කරන්නේදී හමු වෙන ලේඛන දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් පොත, සුළු මුදල් පොත. මොකද්ද? ද්විත්ත කාර්යයන් සිද්ධ කරන. ඒ කියන්නේ ද්විත්ත කාරණය කියලා කියන්නේ මූලික ලේඛනයක් මෙන්ම ලෙජර් ගිණුමක් විදිහටත් ක්‍රියාත්මක වන. ඒ සංකල්පය ඒක කොහොමද වෙන්නේ කියන එක අපි දැන් හොඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා. සුළු මුදල් පොත ලෙජර් ගිණුමක් විදිහටත් ද්විත්ත සටහන් භාවිතා කරමින් මේ ගිණුම් කරන්නේ ගණදෙනු ද්විත්ත සටහන් කිරීමත් සම්පූර්ණ කරනවා කියලා. එhmenan අපේ දරුදැරියන්ට ඉතාමත් නිර්වුල් අවබෝධයක් දැන් මේ සුළු මුදල් පොත කියන එක ගැන, මේ මාතෘකාව ගැන තියෙනවා. එhmenan මේ පාඩමත් සමගම මේ චැප්ටර් එකත් සමගම අපි මේ මුදල් පොත කියන සාකච්ඡාව මුදල් පොත යටතේ අපි
කරගෙන ආව සියලුම chapters ටික අපි දැන් මෙතනින් අපි අවසන් කරනවා. එහෙමනම් අපි ඊළඟ පාඩමේදී අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ අපේ ඊළඟ මූලික සටහන් ලේඛනය වන බැංකු ගිණුම සම්බන්ධව සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට. එහෙමනම් අපේ දූල පුතාලා නැවත වතාවක් ඉතා ඉක්මනින් හමුවීමේ අපේක්ෂාවෙන් අද දින අපේ සාකච්ඡාව මෙසේ අපි නිමාවට පත් කරනවා.